නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවත් වූ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ ධම්මග පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් සම්බුද්ධ ශාසනයක ඊතා ගෞරවයෙන් තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් වශයෙන් ඔබ මේ බණපද ශ්‍රවණය කරන්නේ කාලය ගෙවා ගන්නට ක්‍රමයක් නැතුවට නොවේ. එහෙම නැත්තම් බණ ටිකක්වත් අහන්න ඕනේ, කරන්ට වැඩක් නැහෙනි කියලාත් නෙමෙයි. එහෙම නැත්නම් අපේ අම්මලා තාත්තලාත් බණ අහන නිසා අපිත් අහන්න ඕනේ කියලා නෙමෙයි. ඔබ මේ ධර්මය අහන්නේ ඉතා ශ්‍රද්ධාවෙන්. අනේ අපිටත් බුදුරජාණන් වහන්සේ ගැන අහලා ඒ බුදුරජාණන් වහන්සේව හදවතින්ම සරණ යන්න පුළුවන් නම් අපේ මේ තියෙන පැහැදීම නොසෙල්වෙන මට්ටමට දියුණු කරගන්නට, ස්ථාවර කරගන්නට අපිටත් වාසනාව ලැබේවා කියන අදහසිනුයි ඔබ මේ බණ පද අහන්නේ. අද තාක්ෂණයේ දියුණු නිසා, මාධ්‍ය දියුණු නිසා හැමතැනම බණ ඇහෙන්න පුළුවනි. හැබැයි හොඳට මතක තියාගන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සත්පුරුෂ පරම්පරාවක්. පැවිදි උපසම්පදාව පවා අපිට හිතුමනාපේ ඕන විදිහට ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ලද භික්ෂූන් වහන්සේලාගේ පරම්පරාවෙන් නොසිඳ පැවති ඒ ශාසනික ප්‍රතිපදාව, ඒ විනයානුකූල පැවැත්ම නිසායි අද දක්වාම අපේ මේ සිංහල රටේ පැවිදි උපසම්පදාව ඉතුරු වුණේ. ඒ පරම්පරාව තේරවාද රටවල් එකතු වෙලා ආරක්ෂා කරගත්තා. ඇයි බුදුරජාණන් වහන්සේ වගේ ක්‍රමයක් පැනෙව්වේ? සත්පුරුෂයෝ වෙතින්ම මේ ධර්ම දායාදේ ලද යුතුයි ප්‍රතිඵල ලබන්නට නම්. ඒ වගේම තමයි ගිහි උපාසක උපාසිකාවන්ටත් සත්පුරුෂයන් වෙතින්ම ධර්මයේ ඇහුවොත් ඒ අහන ධර්මයේ නිවැරදි ධර්මයේ වෙනකොට, බුදුබණ වෙනකොට අනේ ශ්‍රාවකත්වය හොඳට මුල් ඇදලා වැඩෙන්න පටන් ගන්නවා බුදු සසුන නැමැති කෙතේ. ඒ නිසා පින්වතුනි, ඔබ වාසනාවන්තයි කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න. බුදු ගුණයෙන් සිත් සැනසේවා හිමිදිරි උදෑසන සොඳුරු වෙසක් දම් දෙසුම් මාලාවේ අද දවසේදී මේ උතුම් බුදු ගුණ වර්ණනාවට, බුදු ගුණ දම් දෙසුමට විකාශන දායකත්වයේ දරන්නේ සීෂෙල්ස් රාජ්‍යයේ සේවයේ නියුතු පින්වත් ක්‍රිෂාන්ත ගමගේ මහත්මයා සහ චලනි ශිවංකා යන දෙපළ විසින්. ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව බුදු සසුනේ දියුණුවට උපකාර කරන පින්වතුන්. මීට වසර 4කට පෙර මිය පරලොව ගිය කේ ලයනල් පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙනුත් සුජීවත්ව වාසය කරන ආදරණීය දෙමව්පියන් ඇතුළු හැමට සෙත් පැතීමේ අදහසින් මේ උතුම් දම් දෙසුම ලෝකේ පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ශ්‍රවණය කරන්නට සලස්වලා මහා ධර්ම දානමේ පිනක් රැස් කර ගන්නවා. ධර්ම දානමේ පින හිත පහදවා ගත්තොත් ඒ වෙන සාර්ථකත්වය අපිට වචනෙන් කියන්න බෑ. අට කතා තුල සඳහන් වෙන්නේ සක්වල පුරාවට භවග්‍රය දක්වාම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ළඟින් වැඩ හිඳවලා
සියලු දාන වස්තුන්ගෙන් යුතු මහ ප්‍රණීත දාන වස්තුවක් පූජා කරගන්නවා නම් ඒ තුලින් රැස් වෙන මහා පුණ්‍ය සම්භාරයට වඩා ඒ දානිම අග යම් භික්ෂුවක් සතර පද ගාථාවකින් ධර්මයේ ටිකක් කියනවා නම් බුදුබණ පදයක් ඒ රැස් වෙන පින එක්ක සසඳලා බලද්දී අර මහා දානමය පින්කමෙන් රැස් වුණ මහා පින ඊටාම ස්වල්පයක් වෙනවා අර ධර්ම දානයේ ඉදිරියේ. ධර්ම දානයේම උස්ව ලෝකේ බබලනවා. ඒ නිසා මේ ධර්ම දානය ලබා දීම කියන්නේ සුළුපටු පිනක් නොවේ පින්වතුනි. අපි දකිනවා මම පොල්ගහවෙල මහමෙවුනාව භවනසප මූලස්ථානේ පහුගිය ටිකේ වැඩ හිටියා. සමහර පැවිදි වෙන්න එන දරුවෝ එනවා ශ්‍රද්ධා රූප වාහිනියෙන් බණ පදයක් අහලා. ලක්විරු ගුවන් විදුලියෙන් බණ පදයක් අහලා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ විකාශන වෙන ධර්මය අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කරලා මේ අද ඔබ කියන බණ සමහරට තව අවුරුදු 5කට 6කට පස්සේ කොහේ හරි ලෝකේ කොනක ඉන්න මේ භාෂාව තේරෙන බුද්ධිමත් මිනිසෙක් අහලා ඔහුට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීම වැඩි වෙනවා. පැහැදීම නැති අයට පැහැදීම ඇති වෙනවා. සමහරුන්ට කොච්චර මේ ධර්මයේ තමා තමන්ගේ නැනපමණින් මේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි ධර්මය තම තමා වෙන් වශයෙන් නුවණැත්තන් විසින් අවබෝධ කළ යුතු මේ ධර්මය තම තමන් කොච්චර ජීවිතේට එකතු කරගන්නවද කියන්නේ සියලු කාමයන් අතහැරලා අල්ප වූද මහත් වූද ඥාති පිරිවර අත්හැරලා අල්ප වූද මහත් වූද භෝග සම්පත් අත්හැරලා ගිහි ජීවිතයට සමුදීලා පැවිදි වෙනවා අනගාരിക බුදු සසුනේ. දහමට දිවි පුදා බුදුරජාණන් වහන්සේගේ සෙවණි ශ්‍රාවක දරුවෙක් වෙනවා. ඔහු දහමේ හැසිරෙන ගමන් අපටත් වඩා ලෝකයට දහම් දාණය බෙදා දෙනවා. අනාගතේ මේ බණ පදේම සමහර විට. ඒ නිසා පින්වතුනි මේ ධර්ම දානමය පිනේ වටිනාකම අපිට වචනයෙන් මෙපමණයි කියලා තීරණය කරන්න බෑ. ස්තූපයක් බෝධියක් හදුවට පස්සේ දිනෝදහක් ජනතාව අවුරුදු ගාණක් තිස්සේ වැඳලා සුගතිය යන්ට හේතු වෙන නිවන් දකින්න හේතු වෙන පින් පුරනවා වගේ ධර්ම දානිනුත් අවුරුදු ගාණක් යනකම් දසදහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිත් සතන් නිවා ගන්නවා. ඉතින් සිත් සතන් නිවා ගන්න මේ කාලේ අපිට ඇහෙන උතුම්ම දේ බුදු ගුණනේ බුදු බණනේ බුදු ගුණයෙන් සිත් සනස ගන්නට අද මම ඔබට කල්පනා කළා කෙටි දේශනාවන් දෙකක් විස්තර කරලා දෙන්න. අංගුත්තර නිකායේ දෙවනි පොත් වහන්සේගේ චතුක්ක නිපාතයේ දේශනාවක් මුලින්ම අපි ඉගෙන ගන්නේ. සීහ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සිංහරාජයෙක් අනුත්තර සිංහරාජයෙක්. බුදුරජාණන් වහන්සේගේ බුදු බණ පද දහම් දෙසීම සිංහනාදයක්. මහා සිංහනාද සූත්‍රය ඇසුරෙන් අපි ඉගෙන ගත්තේ දේශනා දෙක. මහා සිංහනාදයක් බුදුරජාණන් වහන්සේගේ දම් දෙසුම. බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා සීහෝ භික්ඛවේ මිගරාජා සායන්න සමයං ආසයා නික්ඛමති. මහණෙනි සිව්පාවන්ගේ රජතුමා වන සිංහයා සවස් කාලයේ තමන්ගේ වාසස්ථානයෙන් නික්මිනවා. ගුහාවෙන් නික්මිනවා. ආසයා නික්ඛමිත්වා විජම්භති. සිංහයා ගුහාවෙන් නික්මිලා විජෘම්භණය කරනවා. ඒ කියන්නේ ඇඟමැලි කඩලා දානවා. සමන්තා විජම්භිත්වා සමන්තා චතුද්දිසා අනුවිලෝකේති. හොඳට ඇඟ ලොම් ගසලා දාලා හතර දිසාව බලනවා. සමන්තා චතුද්දිසා අනුවිලෝකිත්වා තික්ඛත්තුං සීහනාදං නදති. හොඳට හාත්පස දිසාවන් බලලා හතර දිසාව බලලා තුන් වතාවක් සීහනාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ සිංහනාදේ. බුදුරජාණන් වහන්සේගේ සිංහනාදයත් හරිම පුදුම එකක්. මේ උපමාවේ නිසා හොඳට අහගන්න. මේ සිංහයා හතර දිසාව බලලා තුන් වතාවක් සිංහනාද කරනවා. තික්ඛත්තුං සීහනාදං නදිත්වා තුන් වතාවක් සිංහනාද කොට ගෝචරාය පක්කමති ගොදුරු සොයා විද යනවා. ඒකෝ පනතේ භික්ඛවේ තිරච්ඡානගතා පානා සීහස්ස මිගරඤ්ඤෝ නදතෝ සද්දං සුනන්ති. මහණෙනි
තිරිසන්ගත ප්‍රාණීන් ඒ මෘගරාජෝ සිංහයාගේ සිංහනාදය අහනවා. යේබුහියේන භයං සංවේගං සන්තාසං ආපජ්ජන්ති. බොහෝසෙයින් බයට සංවේගයට සන්ත්‍රාසයට පත් වෙනවා. බිලං බිලාසයා පවිසන්ති. ගුල්වල හිටපු සත්තු ගුල් ඇතුළට යනවා. දකං දකාසයා පවිසන්ති. වතුර හිටපු සත්තු වතුර ඇතුළටම කිමිදෙනවා. වනං වනාසයා පවිසන්ති. වන ලැහැබ්වල ඉන සත්වය වනයේ ගැඹුරටම යනවා. ආකාසං පක්ඛිනෝ භජಂತಿ. අහසේ පියාඹන කුරුල්ලෝ ඈත අහසේ පියාඹනවා. උඩට යනවා. යේපිතේ භික්කවේ රඤ්ඤෝ නාගා ගාම නිගම රාජධානීසු දල්හි වරත්තේ බන්ධනේහි බද්ධා. දැඩි බන්ධන වලින් බැඳපු ගම් රාජධානි වල ඉන්න රජුරවන්ට අයිති මහා හස්ති රාජයෝ ඉන්නවා බලවත්. මේ සිංහයාගේ හඬ ළඟ ළඟ ඇහුනොත් කොච්චර බය වෙනවද කියන්නේ. ඒ ඇත්තු පවා අර මහා දැඩි බන්ධන සිද විඳගෙන බය වෙලා මලමු වගුරවාගෙන හිස හැරුණු අතේ පලා දුවනවා. ආන් ඒ වගේ මහා 이르දියක් මහානුභාවයක් තිරිසන්ගත ප්‍රාණීන්ගේ රජාවන සිංහයාට තිබෙනවා. මේ කිව්වේ බුද්ධ කාලේ හිටපු සිංහයෝ. ඒ වගේමයි මහණෙනි යම් දවසක යදා තතහගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සම්බුද්ධෝ. අපි මේ දෙසුම කලිනුත් අහලා තියෙනවා, නිතර අහලා තියෙනවා. නමුත් හරිම ලස්සන දෙසුමක්. යම් දවසක තතහගත බුදුරජාණන් වහන්සේ ලෝකේ උපදින අරහං සම්මා සම්බුද්ධෝ, අරහත්තෝ සම්මා සම්බුදු වූ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවා. අරහං ආදී ගුණ නවයෙන් යුතු බුදුරජාණන් වහන්සේ ලෝකේ උපදිනවා, පහළ වෙනවා. සෝ ධම්මං දේසේතේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඉති සක්කායෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය මෙයයි සක්කාය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයයි. ඉති සක්කාය සමුදයෝ මෙයයි පංච උපාදානස්කන්ධෙහි හට ගැනීම. ඉති සක්කාය නිරෝධෝ මෙයයි පංච උපාදානස්කන්ධේ නිරෝධය. ඉති සක්කාය නිරෝධ ගාමිනී පටිපදා මෙයයි පංච උපාදානස්කන්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. කොටිම කියනවා නම් මෙයයි දුක, මෙයයි දුක්ඛ සමුදය, මෙයයි දුක්ඛ නිරෝධය, මෙයයි දුක නිරුද්ධ වෙන වැඩපිළිවෙල. බුදුරජාණන් වහන්සේ වදාරන ධර්මය චතුරාර්ය සත්‍යයි. අපේ ගුරු දේවයන් වහන්සේට පිං සිදු වෙනවා. පුංචි කාලේ ඉඳලා අපි බණ අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය ධර්මයයි කියලා අපි අහලා නැති තරම්. ඒ නිසා මේ මහමෙවුනාව තුලින් පින්වතුනි චතුරාර්ය සත්‍ය ඔබ මොනතරම් අහලා තියෙනවද? චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිළිබඳව අහලා තියෙනවද? ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා ලෝකයට වදාරන්නේ චතුරාර්ය සත්‍යයි. මේ චතුරාර්ය සත්‍ය ගැන පංච උපාදානස්කන්ධය හට ගැනීම නැතිවීම, පංච උපාදානස්කන්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දෙසද්දී යේපිතේ භික්කවේ දේවා දීඝායුකා වන්නවන්තෝ සුඛ බහුලා උච්චේසු විමානේසු චිරට්ඨිතිකා. යම් කිසි දෙවිවරු ඉන්නවා දීර්ඝායුෂ ඇති මහා වර්ණයෙන් බබලන සැප බහුල උසස් විමාන වාසී දෙවිවරු, බොහෝ කලක් දීර්ඝායුෂ අනුභව කරන බ්‍රහ්මාදී දෙවිවරු ඉන්නවා. තේපි තථාගතස්ස ධම්මදේශනං සුත්වා. ඔවුන් තථාගතයන් වහන්සේගේ ධම් දෙසුම ශ්‍රවණය කොට යේබුහියේන භයං සංවේගං සන්තාසං ආපජ්ජಂತಿ. බොහෝසෙයින් භයට, සංවේගයට, සන්ත්‍රාසයට පත්වෙත්. දීර්ඝායුෂ ඇති බොහෝ කලක්. කොච්චර දීර්ඝායුෂද කියන්නේ ඔවුන් හිතන් ඉන්නේ අපි සදාකාලිකයි කියලා. ඔය පණිවිඩ තමයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඔය මිනිස්සු සදාකාලික දෙවියන් අදහන්නේ. සදාකාලිකයි කියලා දෙවියෝ පිළිගන්නේ. ඒ ඔවුන්ගේ දීර්ඝායුෂ නිසා ඔවුන්ම රැවටිලා ඔවුන්ගේ දීර්ඝායුෂ බව ගැන පැහැදුන ඔවුන් සදාකාලිකයි කියලා හිතන පහත් දෙවිවරු ඒව මනුස්ස ලෝකවලට දැනුවත් කරනවා. මිනිසුත් ඒට රැවටෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ සියලු දේවල් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියනකොට ඒ දෙවිවරු කොහොමද කම්පා වෙන්නේ? ඒක අහන
යමක් හිතන්න පතන්න පුළුවන් දෙවිවරු අනිච්චාවත කිර බොහෝ මයං සමානා නිච්ඡම් හාති අමඤ්ඤිම්හ. ඔවුන් කියනවා අනේ භවත්නි ඒකාන්තේම අපි අනිත්‍යව ඉද්දීම නිත්‍ය වන්නෙමු කියලා හිතුවා නොවේ. අද්වාවත කිර බොහෝ මයං සමානා ධ්වම් හාති අමඤ්ඤිම්හ. අස්තිරව ඉඳෙද්දීම අපි ඒකාන්තයෙන්ම ස්ථිරයි කියලා හිතුවා නොවේ. අසස්සතාවත කිර බොහෝ මයං සමානා සස්සතම් හාති අමඤ්ඤිම්හ. අනේ අපි සදාකාලික නොවී ඉද්දිම සදාකාලිකයි කියලා හිතුවා නොවේ. මයම්පි කිර බොහෝ අනිච්චා අද්වා අසස්සතා සක්කාය පරියාපන්නාති. අනේ භවත්නි අපි ඒකාන්තයෙන්ම අනිත්‍ය වන්නෙමු, අස්ථිර වන්නෙමු, අශාස්වත සදාකාලික නොවන තත්වයේ සිටින අය වෙමු. සක්කාය පරියාපන්නාති පංච උපාදානස්කන්ධෙම කෙලවර කොට සිටින්නෙමු. දුකම කෙලවර කොට සිටින්නෙමු. එවං මහිද්දියෝකෝ භික්ඛවේ තථාගතෝ සදේවකස්ස ලෝකස්ස. ඔය විදිහට මහණෙනි අර සිංහයානම් තිරිසන්ගත ප්‍රාණීන් අතර සත්ත්ව ලෝකේ රජා. නමුත් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකේ, දෙවියන් බඹුන් සහිත ලෝකේ ඔය විදිහේ මහා 이르දිමත් එවං මහේසක්ඛෝ ඔය විදිහේ මහේශාක්‍යයි එවං මහානුභාවෝති ඔය විදිහේ මහානුභාව සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ ගාථා වලින් හකුල අර්ථය වදාලා යදා බුද්ධෝ අභිඤ්ඤාය ධම්මචක්කං පවත්තේ සදේවකස්ස ලෝකස්ස සත්තා පටිපුග්ගලෝ. යම් දවසක බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරලා දහම්සක කරකවනමද ඒ සමාන පුද්ගලයෙක් නැති, සදෘශ පුද්ගලයෙක් නැති ඒ දෙව් මිනිස් ලෝකේ ශාස්ත්‍රෝන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කොට දහම්සක ප්‍රවර්තනය කරනවා. මොකද්ද මේ දහම්සක? සක්කායංච නිරෝධංච සක්කායස්සච සම්භවං. දුකේ නිරෝධයත් දුක්ඛ සමුදයත්. අරියංච අට්ඨංගිකම් මග්ගං දුක්ඛූප සමගාමිනං. දුක නිවන ආර්ය අෂ්ටාංගික මාර්ගය. යේපි දීඝායුකා දේවා. දුකත් දුක්ඛ නිරෝධයත් දුක්ඛ සමුදයත් දුක නිරුද්ධ කරන වැඩපිළිවෙලත් චතුරාර්ය සත්‍ය ගැන දේශනා කරද්දී දීර්ඝායුෂ ඇති දෙවිවරු ඉන්නවා, වන්නවන්තෝ යසස්සිනෝ යසස්සී වර්ණවත් දෙවිවරු ඉන්නවා. බීතා සන්තා සමාපාදුං සීහස්සේ විතරේ මිගා. සිංහ ගර්ජනාවෙන් බිය වුණ මෘගයන් වගේ තථාගත සිංහ රජාණන් වහන්සේගේ දහම්සක ප්‍රවර්තනය කරන හඬින් ඔවුන් බයට සන්ත්‍රාසයට පත් වෙනවා. අවීතිවත්තා සක්කායන් අනිච්චා කිර බොහෝමයන් සුත්වා රහතෝ වාක්‍යං විප්පමුත්තසතාදිනෝති. දුකෙන් එතෙර වුණ නිදහස් වුණ අටලෝ දහමෙන් කම්පා නොවන තාදී වූ රහතන් වහන්සේගේ, බුදුරජාණන් වහන්සේ නැමැති රහතන් වහන්සේගේ ඒ උතුම් වාක්‍ය අහලා, දහම් පද අහලා ඔවුන් කම්පා වෙන්නේ අනේ අපි සත්කාය ඉක්මවා ගියේ නෑ නොවේ. දුක ඉක්මවා ගියේ නෑ නොවේ. අපි පංච උපාදානස්කන්ධය තුලම නොවේ ඉන්නේ. භවත්නි අපි ඒකාන්තයෙන් අනිත්‍යයි නොවේ කියලා සංවේගයට සන්ත්‍රාසයටපත් වෙනවා. මේ සීහ සූත්‍රය අංගුත්තර නිකායේ. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන ඒකයි කියන්නේ යාවතා භික්කවේ සත්තා අපදාවා දිපදාවා චතුප්පදාවා බහුප්පදාවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා නේව සංඤීනා සංඤිනෝවා තතහගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ. සිංහයා කැලේ සත්වයන්ටයි නායක. බුදුරජාණන් වහන්සේ පාද රහිත, දෙපා සහිත, සිව්පා සහිත, බොහෝපා සහිත, රූපී අරූපී, සංඤී අසංඤී, නේව සංඤී නාසංඤී සියලුම සත්වයන් අතර තථාගතයන් වහන්සේ අග්‍රවන්නේ යයි පවසනු ලැබේ. ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන යම් කිසි කෙනෙක් සිත පහදවා ගන්නවා නම් ඒ බුද්ධේ පසන්නා අග්ගේතේ පසන්නා
අග්‍ර වූ පුද්ගලයා කෙරෙහි ඔහු පැහැදුනේ. අග්ගේකෝ පන පසන්නානං අගෝ විපාකෝ හෝති. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත් අග්‍ර විපාක තියෙනවා. ඒකයි ආනිසංසය. ඒ නිසා පින්වතුනි අපි අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන උදෑසනින්ම මේ බණපද අහන්නේ. බුදු ගුණ අහන්නේ. ඒ බුදු ගුණ කඳ අනන්තයි. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි, අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2600 ගණනකට පෙර මේ ලෝකෙට පහළ වෙච්ච දවසේ ඉඳලා බ්‍රහ්මයෝ, දෙවියෝ, මිනිස්සු, නාගයෝ, අසුරයෝ, ගාන්ධර්වයෝ අප්‍රමාණ වචන වලින්, අප්‍රමාණ පද වලින්, අප්‍රමාණ අකුරු වලින් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ගැයුවා, බුදු ගුණ ලිව්වා, බුදු ගුණ සජ්ජායනා කරා, බුදු ගුණ දේශනා කළා. ඒත් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කඳ අවසන් වෙන්නේ. ඒ තරමටම අපේ බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයෙන් බබලමින් වැඩ සිටියා. සියලු ශ්‍රමණයන් අතර බුදුරජාණන් වහන්සේම අග්‍ර වුණා. සියලු බ්‍රාහ්මණයන් අතර බුදුරජාණන් වහන්සේම අග්‍ර වුණා. ශ්‍රමණයෝ කියලා කියන්නේ සංසිඳවනවා කෙලෙස් වලින් ජීවිතය. සිත සංසිඳවනවා. බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ පාපය බැහැර කරවන අර්ථයෙන්. පාපය බැහැර කළ අය අතර අග්‍රම බුදුරජාණන් වහන්සේ, සංසිඳුණු අය අතර අග්‍රම වූ උනේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාළ තවත් සොඳුරු දෙසුමක් තියෙනවා අංගුත්තර නිකායම සමන මචල පුත්ත සූත්‍රය. හරිම ලස්සන දෙසුමක්. සමන මචල පුත්ත සූත්‍රය. අචල ශ්‍රමණයෙක් ගැනත් එහි සඳහන් වෙනවා. ඒකයි සමන මචල කියන නමින් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන ශ්‍රමණය වර්ග බෙදුවා. චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. මහන්නි පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකෙ දකින්න ලැබෙනවා. බලන්න බුදුරජාණන්සේගේ අවබෝධය. කතමේ චත්තාරෝ මොනවද 4? පුද්ගලයෝ 4 දෙනා කවුද? සමන මචලෝ අචල වූ ශ්‍රමණෙක් ඉන්නවා. සමන පුණ්ඩරීකෝ හෙළ පියුමක් වන් ශ්‍රමණෙක් ඉන්නවා, සුදු නෙළුමක් වගේ. සමන පදුමෝ රත් පියුමක් වැනි ශ්‍රමණෙක් ඉන්නවා. සමනේසු සමන සුකුමාලෝ ශ්‍රමණයන් අතර සිව්මැලි ශ්‍රමණෙක් ඉන්නවා. කවුද ඉන්නේ? අචල ශ්‍රමණෙක්, සුදු නෙළුමක් වන් ශ්‍රමණෙක්, රත් පියුමක් වන් ශ්‍රමණෙක්. ශ්‍රමණයන් අතර සිව්මැලි ශ්‍රමණෙක්, සුකුමාල ශ්‍රමණෙක්. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළ අචල ශ්‍රමණයා වෙන්නේ කොහොමද? මහණෙනි, මේ ශාසනයේ භික්ෂුව සේකෝ හෝති පටිපදෝ අනුත්තරං යෝගක්ඛේමං පත්තේමාන විහෙරති. මේ ශාසනයේ ශ්‍රාවක භික්ෂුවක් ඉන්නවා සේකයි. සේක කියන්නේ හික්මෙනවා. අනුත්තර වූ යෝගක්ෂේමය, අනුත්තර වූ ආරක්ෂිත ස්ථානය වන නිවන පතමින් දහම්මග ප්‍රතිපදාවේ හැසිරෙනවා. ඔහු හරියට මේ වගේ රජතුමාගේ ඉන්නවා මුදුන ඔටුනු පලං, රජතුමාට ඉන්නවා ඔටුනු නොපලං, ඔටුන්නට හිමිකරුවන ජේෂ්ඨ පුත්‍ර රත්නයා, ඔටුන්න හිමි කුමාරයා. අදටත් ඔය එංගලන්ත ආදී රාජ්‍යවල කියන්නේ ඔටුන්න හිමි කුමාරයා කියලා වයසට ගියා. අන්න ඒ වගේ ඔටුන්න හිමි කුමාරයෙක් ඉන්නවා, ජේෂ්ඨ පුත්‍ර රත්නේ. හැබැයි තාම අභිෂේක ලැබලා නැහැ. හැබැයි මචලප්පත්තෝ ස්ථිර තත්වයට පත් වෙලා ඉන්නවා. අනිවාර්යෙන් රජකම හිමිවන්නේ මහරජුරුවන්ගෙන් පස්සේ මේ රජතුමාට, රාජකුමාරයාට. ඒ නිසා ඔටුන්න ලැබෙන බවට කිසිම සැකයක් නැහැ. අචල අදහසක්, අධිප්‍රායක් තියෙනවා. ඒ වගේමයි මහණෙනි, සේක භික්ෂුව, අනුත්තර වූ නිවන පතමින් නිවන් මගේ හැසිරෙන සේක භික්ෂුව අචල වූ ශ්‍රමණේ. හරියට සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය මාර්ගයේ පුරුදු කරනවා නම්, අර මහසීහනාද සූත්‍රයේ තිබ්බේ සුනක්කත්ත ගැන කියන උපමාවේ සුනක්කත්ත ඔය අදහස අතාරින්න නැතුව හිටියොත් ඒකාන්තයෙන් නිරේ යනවා කියන එකට උපමාවක් කිව්වේ. හරියට සීල සමාධි ප්‍රඥා පුරන භික්ෂුව නිවන් අවබෝධ කරනවා. නිවනට පත්වෙච්ච උතුමාණන් වහන්සේලා තමයි රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා අරහත්ත්වයේ කිරුළ පළඳලා ඒ කිරුළට උරුමකම් කියන
ජේෂ්ඨ පුත්‍ර රත්නයක් වෙනවා. නිවන පතාගෙන නිවැරදිව සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත නිවන් මඟ වඩන ශ්‍රාවක දරුවෝ. අචල වූ ශ්‍රමණයා. මේ දෙසුම බහලා නැතුව ඇති කලින්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදානවා සමන පුණ්ඩරීකෝ. ශ්‍රමණ පුණ්ඩරීක වෙන්නේ කොහොමද? සුදු පියුමක් වගේ සුදු නෙළුමක් වගේ ශ්‍රමණෙක් වෙන්නේ. ඉද භික්ඛවේ භික්ඛු ආසවානං khය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඥා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. මේ ශාසනයේ භික්ෂුවක් ඉන්නවා සියලු ආශ්‍රවයන් ක්ෂය කරලා අනාශ්‍රව චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේම ස්වකීය විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කොට ඊට පැමිණ වාසය කරනවා. නොචකෝ අට්ඨ විමුක්ඛේ කායේන පස්සිට්වා විහෙරති. නමුත් මේ භික්ෂුවට අෂ්ඨ විමුක්ෂයන් කයින් ස්පර්ශ කරලා වාසය කරන්නට ලැබෙන්නේ. අරූප ධාන හතරත් නිරෝධ සමාපත්තියත් ඇතුළු මේ රූප ධාන ඇසුරින් අරූපීව දකිනාදී වශයෙන් විග්‍රහ කරන මේ අෂ්ඨ විමුක්ෂයන් කයින් ස්පර්ශ කොට වාසය කරන්නට ලැබිලා නැහැ. හැබැයි සියලු ආශ්‍රවයන් ක්ෂය කරලා. ආන්න ඒ වගේ මහණෙනි පුද්ගලයාට කියනවා සමන පුණ්ඩරීක. සුදු පියුමක් හෙළ පියුමක් වැනි පුද්ගලයා. කතංච භික්කවේ පුද්ගලෝ සමන පදුමෝ හෝති. මේ ශාසනයේ තව පුද්ගලෙක් ඉන්නවා ශ්‍රමණ පදුම. රත් පියුමක් වැනි ශ්‍රමණයන් වහන්සේ කියන්නේ මොන වගේ කෙනෙකුටද? ඉද භික්කවේ භික්ඛු ආසවානං khය අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං. අර විදිහටම සියලු ආශ්‍රයයන් ක්ෂය කරලා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලැබලා ඉන්නේ. ඒ වගේම අට්ඨච විමුක්ඛේ කායේන පස්සිතා විහෙරති. අෂ්ඨ විමුක්ෂත් උපදවාගෙන ඉන්නවා ජීවිතය තුලින් අත්විඳිනවා. ආනේ පුද්ගලයා ශ්‍රමණ පදුම රත් පියුමක් වගේ. කතංච භික්ඛවේ පුද්ගලෝ සමනේසු සමන සුකුමාලෝ හෝති. බුදුරජාන් වහන්සේ විස්තර සහිතව විග්‍රහ කරන්නේ මෙහි සුකුමාල ශ්‍රමණයා කවුද? සිව්මැලි ශ්‍රමණයා. මොන වගේද? ඉද භික්ඛවේ භික්ඛු යාචිතෝව බහුලං චීවරං පරිභුංජති. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව යාචිතෝව බහුලං චීවරං පරිභුංජති. ආයාචනා කරද්දිමයි බහුලව චීවර පරිභෝග කරන්නේ. ආයාචනා කරද්දීමයි. ස්වාමීනි පිළිගන්න, අනේ අපිට අනුකම්පාවෙන් පිළිගන්න කියා සිවුරු පූජා කරනවා මිනිස්සු. අප්පං අයාචිතෝ. එහෙම ආයාචනා කර කර පූජා නොකරපු දේවල් සිවුරු පොඩ්ඩයි. අනිත් ඔක්කොම අනේ ස්වාමීනි පිළිගන්න කියා දොහොත් මුදුනේ තබා වැඳ වැටි වැටි පූජා කරපු දේවල් ඒ භික්ෂුව පරිභෝග කරන්නේ. යාචිතෝව බහුලං පිණ්ඩපාතං පරිභුංජති. මේ ශාසනය ඇතැම් භික්ෂුන් ඉන්නවා ආයාචනා කර කර පිණ්ඩපාත පූජා කරන. අනේ ස්වාමීනි වළඳන්න, අනේ ස්වාමීනි අනුකම්පාවෙන් පිළිගන්න කියා ඊතා අල්පයයි තමන්ම හොයා ගන්න දේවල්. යාචිතෝව බහුලං සේනාසනං පරිභුංජති. ඔහුට පරිභෝග කරන්නට ලැබෙන සේනාසන වලින් බොහෝ ප්‍රමාණයක් අනේ ස්වාමීනි වැඩ ඉන්න කියා පූජා කරන ඒවා. තමන්ගේ අවශ්‍යතාවයට හොයාගන්නට වෙන්නේ ඊටාම චුට්ටයි. ඒ වගේම ගිලානප්පච්චේ බෙහෙසජ්ජ පරික්ඛාරං පරිභුංජති. ආයාචනා කර කරමයි ගිලන්පස බෙහෙත් පිරිකර පූජා කරන්නේ මිනිස්සු සදහැවතුන්. සමහර භික්ෂුන් වහන්සේට දෙවිවරු පවා පූජා කරන්නේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේට එහෙම. ආයාචනා කර කර හිඟන වෙස් අරගෙන සක් දෙවිඳු ඇවිල්ලා දන් පිදුවා. බලන්නේ ආනුභාවය, සිව්මැලි බව. වෙහෙස වෙන්න දෙයක් නැහැ. සිව්පසේ ලැබෙනවා. ඊටාම අල්පයයි ආයාචනා නොකර ලබන බෙහෙත්. යේහි කෝපන සබ්‍රහ්මචාරී සද්දින් විහෙරති. ඒ විතරක් නෙමෙයි ඔන්න සිව්පසේ ලැබෙන්නේ. ඔව් අනේ ස්වාමීනි පිළිගන්න වළඳන්න කියා සිව්පසේ පුදනවා. ඒ විතරක් නෙමෙයි සබ්‍රහ්මචාරීන් වහන්සේලා එකට වාසය කරන සිල් ගුණදම් රකින්න භික්ෂූන් වහන්සේලා ඉන්නවා. ත්‍යාස මනාපේනේව බහුලං කාය කම්මේන සමුදාචරಂತಿ. උන්වහන්සේලාගෙන් මනාප වූ කාය කර්මමයි ලැබෙන්නේ. උන්වහන්සේලා තමන් ඉදිරියේ මනාප වූ කාය කර්මමයි මුදා හරින්නේ. තමන් ඉදිරියේ හරි සංවරව
කිසිම අපහසුයක් නොවන විදිහට ජීවත් වෙනවා ශ්‍රමණයෝ ඒ භික්ෂුවගේ. ඒ වගේම මනාපේ නේව බහුලං වචී කම්මේන සමුදාචරಂತಿ. වචන හරි මිහිරට මෘදුව මොලොක්ක කතා කරනවා තමන් ඉදිරියේදී. අප්පං අමනාපේ නිතාම ස්වල්පය අමනාපේවා. ඊ타ම ස්වල්පය අමනාප කායික ක්‍රියා අත්විඳින්න වෙන්නේ. ඊ타ම ස්වල්පය අමනාප වචන. මනාපේ නේව බහුලං මනෝකම්මේන සමුදාචරಂತಿ අප්පං අමනාපේන. මනස මුල් කරගෙන කරන ක්‍රියාත් හරි අල්පයි. අමනාපේව ලැබෙන්නේ බහුලව ලැබෙන්නේ මනාපේවා. ඒ විතරක් නෙමෙයි මනාපඤ්ඤේව බහුලං උපහාරං උපහරಂತಿ අප්පං අමනාපං. බහුලව ලැබෙන්නේ උපහාර. තමා ඉදිරියට එළවන දේවල් උපහාර කියන්නේ. ඉදිරියට මුණ ගැහෙන දේවල් මනාප වූ දේවල්මයි. අමනාපේවා ඊටාම පොඩ්ඩයි. ඔන්න ඒ විදිහට කාය වචී මනෝ ක්‍රියා උපහාර සබ්‍රහ්මචාරින් වහන්සේලා එකට ඉන්න පිරිසෙන් ලැබෙන්නේ මනාපේවමයි අල්පයයි අමනාපේවා. සිව්පසය ගැන කතා කළා. ඊළඟට එකට ඉන්න පිරිස ප්‍රතිචාර ගැන කතා කළා. ඒ සිව්මැලි ශ්‍රමණයාට ලැබෙන දේවල්. ඊළඟට තුන්වෙනි කරුණ. යානිකෝපනතානි වේදිතානි පිත්ත සමුත්ථානානිවා. අපේ සිරුරට ලැබෙන යම් යම් දුක් වේදනාවන් තියෙනනේ පිත කිපීමෙන් වේදනාවන් ලැබෙනවා. සෙම්ම සමුත්ථානානිවා. සෙම කිපීමෙන් වේදනා ලැබෙනවා. වාතය කිපීමෙන් වේදනා ලැබෙනවා. තුන්දොස් කිපීමෙන් වේදනා ලැබෙනවා. ඍතු විපර්යාසයෙන් වේදනා ලැබෙනවා. උතු පරිණාමජානි. විසම පරිහාරජානිවා. විසම ලෙස කය පරිහරණයෙන් වේදනා ලැබෙනවා. කියන්නේ අපි වැරදියට වාඩි වෙලා හිටියොත්, වැරදි තැනක නිදාගත්තොත්, යම් අපහසුයක් ඇතුව ඇවිදින්න වුණොත්, කටු සහිත ගල් සහිත පොළවේ යන්න වුණොත් අපිට යම් වේදනා ලැබෙනවා. විසම ලෙස කය පරිහරණේ ඕපක්කමිකාතිවා. උපක්‍රමයෙන් මිනිස්සුන්ගේ අමනුෂ්‍යයන්ගේ උපක්‍රම වලිනුත් ලෙඩ හැදෙනවා. කම්ම විපාකජානිවා. කර්ම විපාකේනුත් ලෙඩ හැදෙනවා. තානස්සන බහුදේව උපජ්ජಂತಿ. අනේ සිව්මැලි ශ්‍රමණයට ඒ සියලු ආකාරවලින් ලැබෙන වේදනාවන් ඊටාම ස්වල්පයයි. ගොඩක් උපදින්නේ නැහැ. න බහුදේව උපජ්ජಂತಿ. අප්පාබාධෝ හෝති. අල්ප ආබාධයි. ඒ වගේම චතුන්නං ජහනානං ආභිචේතසිකානං දිඨ ධම්ම සුඛ විහාරාණං. ධාන හතර ගැඹුරු සිත ඇසුරු කරගත් දිඨ ධම්ම සුඛ විහාර මේ ජීවිතයේදීම සැපසේ වාසය කිරීමට හැකි ධාන හතර නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී. නිදුකින්ම ලැබෙනවා, බොහෝ සෙයින් ලැබෙනවා, විපුලව ලැබෙනවා, බහුලව ලැබෙනවා. හොඳට ධාන හතරේ ධාන සැපේ ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සිව්මැලි ශ්‍රමණයා ආශ්‍රවක්ෂය කොට ඒ විමුක්ති සෝයත් අවබෝධ කරගෙන ඊට පැමිණ වාසය කරනවා. එවං කෝ භික්ඛවේ පුද්ගලෝ සමනේසු සමන සුකුමාලෝ හෝති. ඔන්න ඔය ශ්‍රමණයා තමයි ශ්‍රමණයන් අතර සිව්මැලි ශ්‍රමණයා. කවුද? ඒ ශ්‍රමණයා අනිත් සියලු භික්ෂූන්ට වඩා සිව්මැලි වෙන්නේ ඇයි? සිව්පසය ආයාචනා කර කර පුදනවා. උපහාර පුදනවා. කාය වචී මනෝ කර්ම හරිය ප්‍රියමනාප දේවල් ලැබෙනවා. අල්පයයි අමනාපේවා. උපහාර ප්‍රියමනාප උපහාර ලැබෙනවා. අල්පයයි නැති ඒවා. ඒ විතරක් නෙමේ කායික රෝග පීඩා ආබාධ හරි අඩුයි. අල්ප ආබාධයි. ඒ වගේම ධ්‍යාන හතර සැපසේ ලබනවා. ධ්‍යාන වලින් වාසය කරද්දී මේ කයේ තියෙන බරගති පවා නැතු වෙනවනේ. හරි සැහැල්ලුයි. සැපසේ ඉන්න පුළුවන්. ඉතින් ඔය ශ්‍රමණයා තමයි සිව්මැලි ශ්‍රමණයා. සැපසේ වාසය කරන සිව්මැලි ශ්‍රමණයා කියලා කියන්නේ. ඒත් හොඳට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පසත් ලැබෙනවා. හොඳ සමාධියනුත් ඉන්නවා. ලෙඩ රෝගත් අඩුයි. සබ්‍රහ්මචාරීන් වහන්සේලාගෙනුත් පීඩාවක් ඉන්නේ නැහැ. මෙහෙම ඉන්න කෙනාට පහසුවෙන් ඉන්න කෙනා කියන්න පුළුවන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා දැන් තමයි හොඳම කොටස. යං හිතං භික්ඛවේ සම්මා වදමානෝ වදේය සමනේසු සමන සුකුමාලෝති. පින්වත් මහණෙනි, යමෙක් අරබයා මනාකොට කියනවා නම් මොහු ශ්‍රමණයන් අතර සිව්මැලි ශ්‍රමණයෙක් කියලා මමේවතං භික්ඛවේ සම්මා වදමානෝ වදේය සමනේසු සමන සුකුමාලෝති. මා පිළිබඳවමයි ඒ කියන්නේ ශ්‍රමණයන් අතර සිව්මැලි ශ්‍රමණෙක් කියලා. ශ්‍රමණයන් අතර සිව්මැලි ශ්‍රමණෙක් කියලා
මා උදෙසාමයි පැවසිය යුත්තේ මනාව කියනවනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට නොවේද මේ ඔක්කොම පහසුවෙන් ලැබෙන්නේ? අහංහි භික්කවේ යාචිතෝව බහුලං චීවරම් පරිභුංජාමි අප්පං අයාචිතෝ. බුදුරජාණන් වහන්සේ නැවත ඒ විස්තර කරනවා. මහණෙනි මම ඉල්ලීම් කරද්දිම තමයි සිවුරු බහුලව පරිභෝග කරන්නේ. ඊටාම අල්පයයි එසේ නොඉල්ලා මට පරිභෝග කරන්නට වෙන්නේ. දානයත් එහෙමයි, බෙහෙත් ගලන් පසත් එහෙමයි, සේනාසනත් එහෙමයි. ඉල්ල සදහැවතුන්. බුදුරජාණන් වහන්සේ කවදාවත් කියලා හදවගෙන නැණි සඳුන් වලින් කුටියක් හදන්න කියලා. සුදත්ත අපේ අනේපිඩු සිටුතුමා සඳුන් වලින් කුටියක් හැදුවා. විසාකාව පූර්වාරාමී කුටියක් හැදුවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන තැන්වල ගන්ධ කුටි හදලා පූජා කළා සදහැවතුන්. දෙව්ලොව සක්දෙවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනේ පවා බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. හැම තැනදීම ඉහළම ආසනයේ බුදුරජාණන් වහන්සේට ලැබුණා. දන් පැන් ලැබුණා. ආයාචනා කර ලැබුණා. ඊටාම සුළු අවස්ථා කීපයකදී විතරක් බුදුරජාණන් වහන්සේට එසේ නොලැබුණ අවස්ථා තියෙනවා අටලෝ දහමට අනුව. නමුත් බුදුරජාණන් වහන්සේ හරි සිව්මැලි ශ්‍රමණයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ තමයි අග්‍රම සිව්මැලි ශ්‍රමණයන් වහන්සේ. හැමෝම දෙවියෝ මිනිස්සු බ්‍රහ්මයෝ වැඳ පුදා ඉල්ලා පූජා කළා ස්වාමීනි මේවා පිළිගන්ට කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මං නොයෙක් භික්ෂූන් සමග වාසය කරනවා. තේ මං මනාපේනේව බහුලං කාය කම්මේන සමුදාචරන්ති අප්පං අමනාපේන. මනාපේ ඇති කරන කායික ක්‍රියාමයි මා ඉදිරියේදී දක්වන්නේ. වචන ඒ වගේම මනෝ ක්‍රියාව ඒ වගේම උපහාර මනාප ලෙසමයි දක්වන්නේ. බුදුරජාණන් වහන්සේට පුංචිව අපහසුාවක් වෙන්නේ නැති වෙන්න අර බණ කියද්දි පවා ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ කියනවා නිස්සබ්ද වෙන්න කියලා දනිස්සෙන් තට්ටු කළේ. ඒ තරමටම ශ්‍රාවකයෝ ගෞරව කළා. ඊටාම කලාතුරකින් අසත්පුරුෂයෙක් දෙන්නෙක් ඇරෙන්න. බුදුරජාණන් වහන්සේගේ අවුරුදු දැන් අපි ගෙවිච්ච අවුරුදු 25 30 40 50 තුල කොච්චර අමනාප දේවල් අපිට මුණ ගැහිලා තියෙනවද? හැබැයි බුදුරජාණන් වහන්සේගේ අවුරුදු 45ක ජීවිතය තුල එහෙම අමනාප දේවල් ඊටාම අල්පවයි මුණ ගැහිලා තියෙන්නේ. ඊටාම අල්පවයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ හරි අල්පාබාදී කෙනෙක්. පිත කිපීමෙන්, සෙම කිපීමෙන්, වාතය කිපීමෙන්, ඍතු විපර්යාස ආදීන් ඇතිවෙච්ච වේදනාවන් ඊටාම අල්පයි බුදුරජාණන් වහන්සේට. අල්පාබාධයි බුදුරජාණන් වහන්සේට. චතුන්නං කෝපන ජහනානං ආභිචේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරානං නිකාමලාභී අකිච්චලාභී අකසරලාභී. ඒ විතරක් නෙමේ ධ්‍යාන 4 ඊතා නිදුකින් පහසුවෙන් බහුලව බුදුරජාණන් වහන්සේ ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේමනේ ඒ ධ්‍යානයන් අපිට පැහැදිලි කළේ මුලින්ම උපදවාගෙන ඒ වගේම ආශ්‍රවක්ෂයකට විමුක්තියටපත් වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යං හිතම් භික්කවේ සම්මා වදමානෝ වදේය. ඒ නිසා මහණනි යමක් කරබයා මනාකොට කියනවා නම් ශ්‍රමණයන් අතර සිව්මැලි ශ්‍රමණයා කියලා මනාකොට කිය යුත්තේ මා උදෙසාමයි. ශ්‍රමණයන් අතර සිව්මැලි ශ්‍රමණයා කියලා. ඉමේකෝ භික්කවේ චත්තාරෝ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානං ලෝකස්මි. මේ විදිහට මහණනි පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකෙ දක්නට ලැබෙනවා. අපි අද ඉගෙන ගත්තේ සිහිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ එඩිතර බව, බුදුරජාණන් වහන්සේගේ සිංහනාදේ, බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනයේට පෘථග්ජන සිත් කම්පා වෙලා යන විදිහ, බ්‍රහ්මයෝ පවා කම්පා වුණ විදිහ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිව්මැලි බව, පාරිශුද්ධ බව, පුණ්‍යවන්ත බව, භාග්‍යවන්ත බව අපි මේ සමන මචල පුත්ත සූත්‍රයෙන් ඉගෙන ගත්තා. අපිට හරියට සතුටු වෙන්න පුළුවන් පින්වතුනි. අපි සසඳලා බලන්න ඕනේ වර්තමානයේ පිදුම් ලබන අගය කරන වර්ණනා කරන කෝටි ප්‍රකෝටි ජනතාවක් අදහන ශාස්ත්‍රවරු ඉන්නවා. ඒ ශාස්ත්‍රවරුන්ගේ ගුණ බලන්න, අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණ බලන්න. අහසට පොළොව වගේ, සමුදුරක එතෙර මෙතර වගේ කවදාවත් මුණ ගැහින්නේ ඒ තරමටම බුදුරජාණන් වහන්සේ
එකම එක ಗುಣ කඳක්, එකම එක ಗುಣ පිඬක්, එකම එක පින් පිඬක් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපිට මෙහෙම වචනයෙන් කියලා අවසන් කරන්න බෑ. ඒ තරමටම බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණයෙන් වැඩ හිටියා. අප්‍රමාණ ගුණයෙන් වැඩ හිටියා. ඇයි මේ අපි බුදු ගුණ කතා කරන්නේ? බුදුරජාණන් වහන්සේම දේශනා කළා යම් කිසි ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහනවා නම් ඔහු ශ්‍රද්ධාවන්තේ. පළවෙනි සෝතාපට්ටි අංගය. සෝවාන් ශ්‍රාවකෙක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම තියෙන්න ඕනේ. ඒ පැහැදීම නැත්තම් ඒක පුරුදු කරන්නේ නෑනේ ප්‍රතිපදාව. අකුසල් කියලා කියපුවා අතාරින්නේ, කුසල් කියලා කියපුවා පුරුදු කරන්නේ. හිත සංසිඳවන්න මහන්සි ගන්නෙ නෑ. බුද්ධානුශාසනාව කරන්නේ නෑ. බුද්ධානුශාසනාව කරන්ට නම් අනුශාසනාව කරපු උත්තමයා ගැන පැහැදීමක් තියෙන්න ඕනේ. ඒකයි බුද්ධානුස්සතිය වැදගත් වෙන්නේ. අනන්ත විත්තහාර ගුණං ගුණතෝනුස්සරං මුනිං භාවේය බුද්ධිමා භික්ඛු බුද්ධානුස්සතිමාදිතෝ. අනන්ත විත්තහාර ගුණං අනන්තව පැතිරී ගිය ගුණ තියෙනවා. ඒ ගුණ සිහි කරන්න ඕනේ. ඒ මුනින්දයන් වහන්සේගේ ගුණ. බුද්ධිමත් භික්ෂුව මුලින්ම වඩනවා බුදුගුණ භාවනාව. සවාසනේ කිලේසේසෝ ඒකෝ සබ්බේ නිගහතිය. බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් දුරු කළා වාසනා ගුණ සහිතවම. වාසනා ගුණ කියන්නේ සසර පුරුදු. සසරින් ආපු පුරුදුත් එක්කම බුදුරජාණන් සියලු කෙලෙස් දුරු කළා. ඒකෝ සබ්බේ නිගහතිය. සියලු කෙලෙස් දුරු කළා එකලාවම තනිවම. අරහං සම්මා සම්බුද්ධ. අහෝ සුසුද්ධ సంతානෝ. බුදුරජාණන් වහන්සේගේ චිත්ත සංතානය මනාව පිරිසිදු වුණා, පාරිශුද්ධයි. අහෝ සුසුද්ධ సంతානෝ. පූජානංච සදාරහෝ. සෑමදා පූජාවන්ට සුදුසුයි බුදුරජාණන් වහන්සේ. ඒකාන්තයෙන්ම අරහං. ඉතින් ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හිතලා අපි නැවත නැවත සිත පහදවා ගත යුතුයි පින්වතුනි. නැවත නැවත සිත පහදවා ගත යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මාගේ ජීවිතයට පිළිසරණ වනසේක. නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුරජාණන් වහන්සේ හැර වෙන සරණක් මට නැහැ. බුදුරජාණන් වහන්සේමයි උතුම්ම සරණ. යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු. මේ ලෝකේ ප්‍රසිද්ධ වෙච්ච විවිධ වටින දේවල් තියෙනවා. නොඑක් වටින මාණික්යන් තියෙනවා. විවිධ අග්‍රයයි සම්මත දේවල් තියෙනවා. රතනං බුද්ධ සමං නත්ථි. බුදුරජාණන් වහන්සේ හැර සමාන රතනයක් නැහැ. ඒකාන්තයේ මේ සත්‍යයක්. ඒ බුදුරජාණන් වහන්සේව අපි පළමුවත් දෙවනුවත් සරණ යමු පින්වතුනි. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයට පිහිට, ඒකාන්තයෙන්ම පිළිසරණ, ඒකාන්තයෙන්ම රැකවරණය, අපේ ජීවිතේ සුවපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල ශ්‍රාවක දරුවෝ බවට පත්වෙච්ච අපි බුදුගුණම හිතුවොත්, බුදුගුණම වැඩුවොත්, බුදුගුණම මෙනෙහි කළොත් ඒ ඔස්සේ අපේ සිත ඍජු වෙනවා, නීවරණ දුරු වෙනවා, හිත ප්‍රමුදිත වෙනවා, ප්‍රීතිය ඇති වෙනවා, පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධ කායෝ සුඛං වේදේති. කාය සැහැල්ලු වෙනකොට සැප ඇති වෙනවා. සැප විඳින කෙනා සුඛිනෝ චිත්තං. සැපවත් වූ කෙනාගේ සිත සමාධිමත් වෙනවා, සමාධියති. සමාධිමත් සිතින් යථාභූත ඥානය, සමාධිමත් සිතින් ලෝකේ යථාර්ථය දකිනකොට යථාභූත ඥානය ඇති වෙනවා. එතකොට අවබෝධයෙන් කලකිරෙනවා. නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති. අවබෝධයෙන් කලකිරෙනකොට නොයැලෙනවා. නොයැලෙනකොට හිත නිදහස් වෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණාම නිදහස් වුණා කියලා දැනගන්නවා. ඥානය ඇති වෙනවා. කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීයං
නාපරං ඉත්තථායාති පජානාති. ඉපදීම ෂේ වුණා, බඹසර වාසයේ සම්පූර්ණ කළා, කල යුත්තේ කළා, නිවන පිණිස නැවත කල යුත්තක් නැහැ කියලා පරිපූර්ණත්වයටපත් වෙනවා. අවබෝධ කරගන්නවා. බුද්ධානුස්සතිය තුළින්ම රහත් ඵලයේ දක්වාම සිත දියුණු කරන්නට පුළුවන් ওই විදිහට. ඒ නිසා අපේ මේ අද දම් දෙසුමින් අපි අහපු බුදු ගුණ ඒකාන්තයෙන්ම අපේ සිස්සතන් නිවි සංසාවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේ ඊටම ශ්‍රද්ධාවෙන් යුක්තව විශේෂ වෙසක් සදහම් දේශනා සඳහා අනුග්‍රහය දරුවේ, විකාශන දායකත්වයේ දරුවේ සීෂෙල්ස් රාජ්‍ය සේවයේ නියුතු පින්වත් ක්‍රිෂාන්ත ගමගේ මහත්මයා සහ චලනි ශිවංකා මහත්මිය කියන පින්වත් දෙපළ රැස් කරගත් මේ උතුම් ධර්ම දානමය පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. සියලු දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිරෝගී සුව දිගාසිරි ලැබෙත්වා. උතුම් ධර්ම අවබෝධයට මේ පින් උපකාර වෙත්වා කියලා සාදු කියලා අපි පින් අනුමෝදන් කරමු. මීට වසර 7කට පෙර මිය පරලොව ගිය කේ ලයනල් පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එතුමාගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා, සැපවත් වේවා. අනිකුත් මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටද අනන්ත සසරේ පින් බලාපොරොත්තු වෙන හැමතෙද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව වාසය කරන සිරිසේන කණ්ඩම්බි පියාණන්ට, කුසුමා ගමගේ සහ චන්ද්‍රා නාලනී යන මෑණිවරුන්ට සහ සුජීවත්ව සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්ව නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, ජීවිතවලට සියලු ආරක්ෂා රැකවරණ වේවා. මේ බුද්ධ ශාසනයේම ධර්මාබෝධයට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දෙහංසා කිත් නදී දියණියට, අමාධී දිනායා දියණියට, ජනුති තිනාරා දියණියට මේ පින් අනුමෝදන් වේවා. තෙරුවන් සරණින් මේ පින් බලයෙන් නිරෝගී සුව ලැබේවා. නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. උතුම් ජීවිතයක් උපදවා ගන්න වාසනාව ලැබේවා. සියලු අධ්‍යාපන ආදී කටයුතු සර්ව ප්‍රකාරයෙන් සඵල වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ උතුම් ධර්ම දාණයට මූලිකත්වයේ ගත්ත ක්‍රිෂාන්ත ගමගේ මහත්ම චලනි ශිවංකා මහත්මිය ඇතුළු පවුල්වල සියලු ඥාතීන්ට, හිතවතුන්ට, යහළු එළියන්ට මේ පුණ්‍යානුභාවයෙන් සියලු යහපත උදා වේවා, සියලු ආරක්ෂා වේවා, නිරෝගී සුව දිගාසිරි වේවා. මේ බුද්ධ ශාසනයම සුවසේ ධර්මාබෝධ කරන්ට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. කොරෝනා වෛරසයෙන් තියෙන රෝගාසුර සිටින ලක්වැසි ලෝවැසි හැම දෙනා වහ සුවපත් බවට පත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම මහමෙවුනා වාසී සියලු ස්වාමීන් වහන්සේලාට, පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ සියලු කාර්ය මණ්ඩලයට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් ඇතුළු අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සෑම දිනාටම මේ පුණ්‍යානුභාවය කෙලෙස පිහිටත්වා. පින් කැමති වන්නා වූ සියලු දෙනා මේ පුණ්‍යානුභාවයෙන් නිරෝගී සුව දිගාසිරි ලබත්වා. සියලු ආරක්ෂා රැකවරණ වෙත්වා. මේ බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනින් සැනසීම පිණිස සේක බල දියුණු කරගන්නට හැම දිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සබ්බේ පිපානිනෝ. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.